තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මූලික පිරිවෙනේ 4 වසර පන්තියට අදාළ ත්‍රිපිටක ධර්මයේහි කමඨහන් උගනිමු කියන පාඩම. එහෙම නැත්නම් සම 40 කර්මස්ථාන කියන පාඩම තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ පාඩම මූලික වශයෙන්ම භාවනාව පිළිබඳව සාකච්ඡා කරනකොට අපිට ඊටාම වැදගත් වෙන පාඩමක් තමයි මේ සම 40 කර්මස්ථානය. ඔබ අප දන්නවා සියලු දෙනාම භාවනාව ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි සමත භාවනාව හා විදර්ශනා භාවනාව. සමත භාවනාව බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නටත් පෙර ඉඳලාම ಭಾರತයේ සමත භාවනා ක්‍රම තිබ්බා. මේ භාවනාව කියන එක බුදුරජාණන් වහන්සේ පහළ වෙලා උගන්වපු එකක්ම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නටත් පෙර මේ භාවනාවෙන් හිත දියුණු කරගත්ත බොහෝ පිරිසක් හිටියා. ඒ අය හිත දියුණු කරගත්තේ මේ සමත භාවනාවේ. ආලාර කාලාම, උද්දකරාම පුත්ත වගේ, අසිත තාපසතුමා මේ වගේ අය පංචාභිඥා අෂ්ට සමාපatti ලබාගෙන හිටිය මේ සමත භාවනාව වඩලා. අපි ඒ ගැන ඉදිරියට සාකච්ඡා කරනවා. එතකොට භාවනාව මතක තියාගන්න ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඒ දෙක තමයි සමත භාවනාවයි විදර්ශනා භාවනාවයි. විදර්ශනා භාවනාව තමයි අපේ ලෞතර බුදුරජාණන් වහන්සේම අවබෝධ කරගෙන දේශනා කරපු භාවනාව තමයි විදර්ශනා භාවනාව. මේ විදර්ශනා භාවනාවෙන් තමයි නිවන් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ මේ විදර්ශනා භාවනාවෙන්. එතකොට සමත භාවනාව වඩලා සමත භාවනාව තුලින් විදර්ශනාවට ගිහිල්ලා නිවන් අවබෝධ කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමත භාවනාව වඩන්නේ නැතුව විදර්ශනා භාවනාවම වඩලා නිවන් අවබෝධ කරගන්නත් පුළුවන්. කොහොම නමුත් දැනගත යුතු කාරණේ තමයි විදර්ශනා භාවනාවෙන් තමයි නිවන් අවබෝධ කරගත හැක්කේ කියන කාරණාව. සමත භාවනාවෙන් නිවන් අවබෝධ කරගන්න බෑ. ධ්‍යාන ලබා ගන්නට පුළුවන්. හරි. අපි බලමු මේ පාඩමට අපිට අදාළව සම 40 කර්මස්ථාන කියන පාඩමේදී අපි මේ කර්මස්ථාන 40ක් ගැන තමයි කතා කරන්නේ. මොනවද මේ කර්මස්ථාන කියලා කියන්නේ? කර්මස්ථානයක් කියලා කියන්නේ භාවනාව සඳහා යොදා ගැනීම අරමුණු හෙවත් නිමිත්ත. භාවනාවක් සඳහා අපිට අරමුණක් ඕනේ. එහෙම නැත්නම් නිමිත්තක්. එහෙම නැතුව භාවනා කරන්න බෑ. ඉතින් අන්නේ අරමුණට එහෙම නැත්නම් නිමිත්තට අපි කියනවා කර්මස්ථානයක් කියලා. භාවනා වැඩිම සඳහා සුදුසු අරමුණක් සහ නිමිත්තක් තමයි කර්මස්ථානයක් කියලා කියන්නේ. අන්න එහෙම අරමුණු සහ නිමිති 40ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. අපි අන්නේවට කියනවා සම 40 කමඨහන් කියලා. සම 40 කර්මස්ථාන කියලා සඳහන් කරන්නේ අන්න ඒවට. එතකොට මේ කර්මස්ථාන ප්‍රභේද දෙකක් තියෙනවා. අපි ලබා ගන්න මේ 40 කර්මස්ථාන මේ කර්මස්ථාන 40 ප්‍රභේද දෙකක් තියෙනවා. එකක් තමයි සබ්බාත්තක කම්මට්ඨාන, අනෙක තමයි පරිහාරීය කම්මට්ඨාන. සබ්බාත්තක කම්මට්ඨාන, පරිහාරීය කම්මට්ඨාන. සබ්බාත්තක කම්මට්ඨාන කියලා කියන්නේ ભેදයකින් තොරව වැඩි හැකි කමඨාන. කිසිම ભેදයක් බෙදීමක් නැතුව ඕන කෙනෙකුට වඩන්න පුළුවන් කමඨාන තියෙනවා මේ 40 ඇතුළේ. ඒ වගේම තමයි පරිහාරීය කම්මට්ඨාන. ඒ පුද්ගලයාට සුවිශේෂී වූ කමඨාන තියෙනවා. හැම කෙනාටම වඩන්න බැරි, හැම කෙනාටම ප්‍රගුණ කරන්න බැරි, පුරුදු කරන්න බැරි කමඨානුත් තියෙනවා. එතකොට දැන් අපි දැනගත්තා කමඨහන් කියලා කියන්නේ භාවනාවට අරමුණක් නිමිත්තක් ලබා ගැනීම තමයි කමඨහන කියලා කියන්නේ. එහෙම කමඨහන් බුදුදහමේ 40ක් උගන්වලා තියෙනවා. ඒ 40ට අපි කියනවා සම 40 කර්මස්ථාන කියලා. අන්නේ කර්මස්ථාන 40ත් ප්‍රධාන ප්‍රභේද දෙකකට බෙදෙනවා. එකක් තමයි ප්‍රභේදයකින් තොර ඕන කෙනෙකුට වඩන්න පුළුවන් කමඨහන් මේ 40 ඇතුලේ කීපයක් තියෙනවා. ඒ වගේම තමයි ඒ පුද්ගලයාගේ චරිත ලක්ෂණ අනුව බලලා වඩන්න පුළුවන් කමඨහන් තියෙනවා. අපි ඉදිරියට ගිහිල්ලා මේ ටික විස්තරාත්මකව ඉගෙන ගමු. හරි. මෙන්න මේ තියෙන්නේ සම 40 කර්මස්ථාන.
40 කියලා කියන්නේ 40. කර්මස්ථාන 40ක් තියෙනවා. මේ තියෙන්නේ අපි බලමු. දස කසින, දස අසුබ, දස අනුස්සති, සතර බ්‍රහ්ම විහරණ, සතර ආරූප, ආහාර පටික්කුල සංඥා, ධාතු අවත්තාන. මේ තියෙන්නේ ඉදිරියෙන් තියෙන ගාන. එතකොට දස කසින කීයද? 10යි. දස කියලා තියෙනවා, කසින කියලා තියෙනවා. දස කියන්නේ 10යි. දස කසින. කසින 10ක් තියෙනවා. දස අසුබ, අසුබ 10ක් තියෙනවා. දස අනුස්සති, අනුස්සති 10ක් තියෙනවා. එතකොට 30යි. සතර බ්‍රහ්ම විහාර 4ක් තියෙනවා. 34යි. සතර ආරුප්ප තවත් 4ක් තියෙනවා. 38යි. ආහාර පටික්කුල සංඥා 1යි. 39යි. ධාතු අවත්තාන 1යි. 40යි. මෙන්න මේ විදිහට තමයි සම 40 කර්මස්ථාන ටික හැදෙන්නේ. ඔබ මේ ටික පාඩම් කරගත යුතුයි. දස කසින, දස අසුබ, දස අනුස්සති, සතර බ්‍රහ්ම විහරණ, සතර ආරූප, ආහාර පටික්කුල සංඥා, ධාතු අවත්තාන. මෙන්න මේ 40 ගැන තමයි අද අපි පාඩමේදී කතා කරන්නේ. අපේ පාඩම තමයි සම 40 කර්මස්ථාන. මේ තියෙන්නේ පාඩමේ අපි ඉදිරියට සාකච්ඡා කරන ටික. අපි දැන් බලමු දස කසින. දස කසින කියලා කියන්නේ මේ සම 40 කර්මස්ථාන වල පළවෙනි 10. මේ පළවෙනි 10 දැන් අපි සාකච්ඡා කරමු. මෙන්න දස කසින. පඨවි කසිනේ, ආපෝ කසිනේ, තේජෝ කසිනේ, වායෝ කසිනේ, නීල කසිනේ, පීත කසිනේ, ලෝහිත කසිනේ, ඕදාත කසිනේ, ආලෝක කසිනේ, ආකාශ කසිනේ. එතකොට මේ තමයි දස කසින. මෙතන 10ක් තියෙනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, නීල, පීත, ලෝහිත, ඕදාත, ආලෝක, ආකාශ කියලා මේ 10. අපි සාකච්ඡා කරනවා. මේ තමයි දස කසින. පඨවි කසිනේ කියලා කියන්නේ මැටි අරමුණු කරගත්ත, මැටියෙන් හදාගත්ත පඨවි මණ්ඩලයක්, කසින මණ්ඩලයක් හදාගෙන ඒක දිහා බලාගෙන භාවනා කරන එක. ආපෝ කසිනේ කියලා කියන්නේ ජලය අරමුණු කරගෙන. තේජෝ කසිනේ කියන්නේ ගින්න අරමුණු කරගෙන. වායෝ කසිනේ කියලා කියන්නේ සුළඟ අරමුණු කරගෙන. නීල කසිනේ කියලා කියන්නේ නිල් පාට අරමුණු කරගෙන. පීත කසිනේ කියලා කියන්නේ කහ පාට අරමුණු කරගෙන. ලෝහිත කසිනේ කියලා කියන්නේ රතු පාට අරමුණු කරගෙන. ඕදාත කසිනේ කියලා කියන්නේ සුදු පාට අරමුණු කරගෙන. ආලෝක කසිනේ කියලා කියන්නේ ආලෝකය අරමුණු කරගෙන. ආකාශ කසිනේ කියලා කියන්නේ අහස එහෙම නැත්නම් අවකාශය අරමුණු කරගෙන භාවනා කිරීම තමයි මේ කසින වලදී සිද්ධ වෙන්නේ. එතකොට අපි බලමු මේ කසිනේ භාවනාවක් තුලින් කොහොමද මේ භාවනාව තුලින් සිද්ධ වෙන්නේ අපේ හිත තැම්පත් වීම. යම්කිසි අරමුණකට හිත යොමු කර තබා ගැනීම. එක අරමුණකට වැඩි වේලාවක් හිත යොමු කර තබා ගැනීම තමයි භාවනාවකින් අපි සිද්ධ කරන්නේ. මේ කසින භාවනාවකින් සිද්ධ කරන්නේ. බලාපොරොත්තුව තමයි එක අරමුණක හිත බොහෝ වේලාවක් තබාගෙන කෙලෙස් වලට අකුසල් වලට යන්න නොදී තබා ගැනීම. එතකොට මේ කසින භාවනාව අරමුණු කරලා තියෙන ප්‍රධාන වශයෙන් ඇහැ. කසින භාවනා 10ෙම ඇහැ සම්බන්ධයෙන් තමයි තියෙන්නේ. මේවා බලන්න තමයි තියෙන්නේ. අපි ඉදිරියට සාකච්ඡා කරමු. ඇසෙන් බලා භාවනාව ආරම්භ කරන්න තියෙන්නේ. මේ සියලු දේවල් 10ම මේ කසින 10ම මේ ප්‍රිය වස්තුන් හෝ අප්‍රිය වස්තුන් නෙමෙයි. ඒ කියන්නේ අප්‍රියම දේවලුත් නෙමෙයි, කැමැතිම ආසම දේවලුත් නෙමෙයි. එතකොට එතන ගැටීමක් හෝ ඇලීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේව දැක්ක කියලා. එතකොට ඒක නිසා ඇසට අප්‍රිය දෙයක්ුත් නෙමෙයි, ඇසට ප්‍රියම දෙයක්, කැමැතිම දෙයක්ුත් නෙමෙයි. මධ්‍යස්ථ ස්වභාවයේ කසින මණ්ඩල 10ක් තමයි මේ තියෙන්නේ. මේ 10 අරමුණු කරගෙන අපිට හිත එක් අරමුණකට ගන්න පුළුවන්. අපි මේ දස කසින විස්තරාත්මකව බලමු. පඨවි කසිනේ. මොකක්ද මේ පඨවි කසිනේ කියලා කියන්නේ? මේ පඨවි කසිනේ තුලින් පඨවි ධාතු අරමුණු කරගෙන එහෙම නැත්නම් තද ගතිය අරමුණු කරගෙන පඨවි ගතිය සංකේතවත් වන ලෙස හදාගන්න කසින මණ්ඩලයක් තියෙනවා. ඒකට අරුණුවන් මැටි එහෙම නැත්නම් අරුණාලෝකයේ පැහැ ඇති මැටි ඇටියක් වගේ රවුමක් විදියට හදාගෙන, ඒ කියන්නේ බෙර ඇසක්. ඔබ බෙර දැකලා තියෙනවා, අන්නේ බෙරේක පැත්තක් වගේ රවුමක් විදියට මේ කසින මණ්ඩලය හදාගන්න ඕනේ. ඒකේ දුර ප්‍රමාණය නැත්නම් වට ප්‍රමාණය වියතකුත් අඟල් 4ක්. වියතකුත් අඟල් 4ක්. ඒක වියත යම් යම් පුරුෂයන්ගේ වියත් වෙන්න පුළුවන්. සාමාන්‍ය මේ වියතක් මයින්නකොට මොන්ඩිසෝරි දරුවෙක්ගේ වියතක් නෙමෙයි මේකට ගන්නේ, සාමාන්‍ය පුද්ගලයෙක්ගේ වියතකුත් අඟල් 4ක් පමණ වට ප්‍රමාණයකින් අපිට මේ කසින මණ්ඩලය හදාගන්න පුළුවන්. මැටි අරුණාලෝකයේ පාට වගේ මැටි
ආලේප කරලා හදාගන්න මණ්ඩලයක් තමයි කසින මණ්ඩලය කියලා කියන්නේ. ඉතින් මේක දිහා බලාගෙන යෝගියා විසින් කසින මණ්ඩලය ඉදිරියෙන් තියාගෙන මේ භාවනාව සිද්ධ කරන්න පුළුවන්. අපි ඉස්සරහට මේකේ පින්තූර පෙන්වන්නම්. එතකොට ඔබට අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ කසින මණ්ඩලය පිළිබඳව. ඒක තමයි පඨවි කසිනය කියලා කියන්නේ. ඊට පස්සේ මෙතන අපි කසින තුනක් එකපාර සාකච්ඡා කරමු. ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින. ජලය අරමුණු කර ගැනීමෙන් ආපෝ කසින භාවනාව සිදු කරමු. ඒ සඳහා පාත්‍රයක් වැනි රවුම් වාජනයකට ජලය පුරවාගෙන ඒ දෙස බලා සිටමින් ආපෝ කසිනේ වඩන්න පුළුවන්. පාත්‍රයක වෙන්න පුළුවන්, වීදුරු බෝල් එකකට වෙන්න පුළුවන්, ඔබේ ගෙදර තියෙන දෙයකට හෝ ඔබේ ළඟ තියෙන දෙයකට වතුර අරගෙන භාවනා ඉරියව්වෙන් ඉඳගෙන ඇස් බිම් මට්ටමට හරවලා බිමින් වතුර භාජනය තියලා ඒ දිහා බලාගෙන ආපෝ කසිනිය වඩන්න පුළුවන්. අරමුණ තමයි හිත අරමුණ එක් තැනකට ගෙනීම. ජලයට පමණක් ආපෝකට පමණ හිත ඒ පිළිබඳව මෙනෙහි කිරීම. තේජෝ කසිනියත් එහෙමයි. තේජෝ කසිනිය වඩන්නේ ගින්න අරමුණු කොටගෙන. එහිදී මේ දර වලින් ගිනි ගොඩක් හෝ පහනක් පිළියෙල කරගෙන ඒ ගින්න දිහා එකපාරම බලන්නේ නැතුව යම්කිසි තහඩුවක් හරි යම්කිසි කාඩ්බෝඩ් එකක් හරි සිදුරක් කරලා ඒ සිදුරෙන් පේන ගින්න මෙනෙහි කරමින් තේජෝ කසිනේ වඩන්න පුළුවන්. භාවනාවේ යෙදෙන්න පුළුවන්. හිත තේජෝ කසිනේට අරගෙන යන්න පුළුවන්. ඊළඟ තමයි වායෝ කසිනේ. වායෝ කියලා කියන්නේ සුළඟ. සුළඟ අරමුණු කරගෙනත් භාවනා කරන්න පුළුවන්. බලන්න මේවා අපේ ජීවිතේට නිතර හමු වෙන නිතර දකින්න ගැටෙන දේවල්. මේවායින් අපිට කසින භාවනාවන් කරන්න පුළුවන්. සුළඟේ අරමුණු කරගන්න කොටත් අපිට සුළඟ ඇඟට වදිනවා දැනෙනවා මිසක් එහෙම ඝන ද්‍රව්‍යයක් නෙමෙයි. ඒක නිසා අපිට පුළුවන් භාවනා ඉරියව්වෙන් ඉන්න ගම ඒක අසල යම්කිසි ගහක් හෝ නැත්නම් අපි සිටවාගත්ත යම්කිසි කොළ කෑල්ලක් හරි ඉදිරියෙන් සිටවාගෙන ලීයක් ගහලා සිටවන ඒකට සුළඟ වදින විට ඒක හෙලවෙනවා. අන්න ඒක දිහා බලාගෙන ඒ සෙලවෙන දේ දිහා බලාගෙන ඇස් මට්ටමින් තියාගෙන ගහක් කොළයක් දැල්ලක් මේ ඕන දෙයක් වෙන්න පුළුවන්. උපයෝගී කරගෙන මේ වායෝ කසින භාවනාව වඩන්න පුළුවන්. ඊට පස්සේ වර්ණ කසින ටික. නීල කසිනේ, පීත කසිනේ, ලෝහිත කසිනේ, ඕදාත කසිනේ. නීල පීත ලෝහිත ඕදාත යන වර්ණ අරමුණු කරගෙන වර්ණ කසින භාවනාව වඩන්න පුළුවන්. මේ වර්ණ කසින මණ්ඩල සකසා ගැනීමේදී නිල් පැහැය, කහ පැහැය, රතු පැහැය, සුදු පැහැය. නීල කියලා කියන්නේ නිල්, පීත කියලා කියන්නේ කහ, ලෝහිත කියලා කියන්නේ රතු, ඕදාත කියලා කියන්නේ සුදු. මෙන්න මේ පාටවල් අරමුණු කරගෙන මේ පාටවල් හදාගන්නේ අර කසින මණ්ඩලයේ වගේම තමයි. වියතක් අඟල් 4ක් රවුමක් හදාගෙන ඒක මේ නිල් පාට රෙද්දක්, කහ පාට, රතු පාට රෙද්දක් හෝ නැත්නම් වර්ණ ආලේප කරලා කසින මණ්ඩලයක් හදාගන්න පුළුවන්. ඔබ භාවනා කරන ඉරියව්වෙන් වාඩි වෙලා ඔබේ ඇස් මට්ටමින් ඒක ඉදිරියෙන් තියාගෙන ඒ දිහා බලාගෙන භාවනා කරන්න පුළුවන්. නීල කසින භාවනාව වඩන්න නිල් පාට කසින මණ්ඩලයක් ආදී වශයෙන් ඒ යෝගාවචරය වෙනම වර්ණ කසින මණ්ඩල භාවිතා කරයි. සකසාගත් කසින මණ්ඩල දෙස බලාගෙන එම වර්ණය මෙනෙහි කිරීම තමයි මේ කසින භාවනාවෙන් සිද්ධ කරන්නේ. අරමුණ තමයි ඒ වර්ණයට විතරක් හිත යොමු කිරීම. හිත සීසීකට යන්න නොදී අනිත් කාම වස්තුන් සහ ද්වේෂ සහගත දේවල් ගැන හිතන්නේ නැතිව සිත එක්තැන් කිරීම තමයි මේකිනුත් බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ ආලෝක කසිනිය සහ ආකාශ කසිනිය. මේ කසින 10න් මේ දේව අන්තිම දෙක. ආලෝක කසිනිය කියලා කියන්නේ ආලෝකය අරමුණු කරගෙන ආලෝකය අරමුණු කරගෙන ඒ පිළිබඳව මෙනෙහි කිරීම. හිත වඩන එක. එෙහිදී බිමට හෝ බිත්තියට යම් තනකින් සිදුරකින් හරි එන ආලෝකයක් එළියක් මෙනෙහි කරන්න පුළුවන්. පහනක් වැනි දෙයක් තියාගෙන ඒ පහන දිහා බලාගෙන ආලෝක කසිනිය වඩන්න පුළුවන්. ඉටිපන්දමක් පත්තු කරගෙන ඒ දිහා බලාගෙන ආලෝක කසිනිය වඩන්න පුළුවන්. එතකොට මේවා ඊටාම ලෙහෙසියෙන් අපිට වඩන්න පුළුවන්. නමුත් මේක යෝගාවචරයේ සාමාන්‍යයෙන් මේ කසින භාවනා ආදී වඩනවා නම් හාමුදුරන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා කමටහන් දෙන ස්වාමින් වහන්සේ ළඟකින් අවවාද අනුශාසන අරගෙන වඩන එක තමයි බොහොම යෝග්‍ය වෙන්නේ. ඊළඟ කසිනිය තමයි ආකාශ කසිනිය. මේ ආකාශයේදී අවකාශය එහෙම නැත්නම් අහස දිහා බලාගෙනත් භාවනා කරන්න පුළුවන්. හිත එක්තෙන් කරගන්න පුළුවන්. ඒතකොට එකපාරම මුළු අහසම දිහා බලාගෙන භාවනා කරන එක නෙමෙයි මෙතෙන්දි කියන්නේ. යම් බෝඩ් එකක් හෝ යම් කොළයක් මත රවුමක් ඇඳලා ඒ රවුම කපලා ඒ රවුම තුලින් පෙනෙන ටික විතරක්. කාඩ්බෝඩ් එකක් වෙන්න පුළුවන්, ලීයක් වෙන්න පුළුවන්, ඇලුමිනියම් තහඩුවක් වෙන්න පුළුවන්. එහෙම සකස් කරගෙනත් ඒ පුහුරු සකස් කරගෙනත් ඒ තුලින් පෙනෙන අවකාශය දිහා බලලා මුළු අවකාශයම ගන්නේ නැතුව
භාවනා කරන්න පුළුවන්. ඉතින් බලමු මේ කසින මණ්ඩල ටිකක් පිළිබඳව. එතකොට ඔබට අවබෝධයක් ඒවි මේ කසින භාවනාව පිළිබඳව සහ මේ කසින මණ්ඩල පිළිබඳව. ඒ වගේම දැන් අපි මේ කසින 10 කතා කළා. බලමු. මේ තියෙන්නේ. ඒ වගේ කසින කිහිපයක් මේ නීල කසින මණ්ඩලේ මේ නිල් පාට මේකත් නීල කසින මණ්ඩලයක් වගේ හදාගත් එකක්. එතකොට මේ පින්තූරෙත් එහෙම ලබාගත් එක. මේක ආලෝක කසිනය වගේ හිතන්න පුළුවන් සිදුරක් කරලා ඒකෙන් ආලෝකය මේ පැත්තට අරගෙන. ඒ වගේ මේ තියෙන්නේ ඒ වගේ එකක් ආලෝක කසිනයක්. මේත් එහෙමයි. ඉටිපන්දමක් පහනක් දිහා බලාගෙන මේ සුජාතිකයන් භාවනා කරන මේ කසින මණ්ඩල සකස් කරගෙන මේකයි සියලු දෙනා බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ හිත මේ එක අරමුණක තබා ගැනීම. අපේ හිත නිතරම සීසීකද යනවා. මේ දේශනාව අහනකොට උනත් ඔබගේ හිතේ එක එක තැන්වල තියෙන්නේ. එක එක දේවල් හිතනවා වෙන්න පුළුවන්. ඉතින් ඒකට හේතුව තමයි අපේ හිත එක අරමුණක වැඩි වෙලාවක් තියාගන්න බෑ. මේ භාවනා තුළින් අපේ හිත එක අරමුණක තියාගන්න පුළුවන් කාලය වැඩි කරනවා. ඒ අරමුණ හොඳ වෙන නිසා කිසිම කෙනෙකුට ද්වේෂයක්, මෝහයක්, කාමයක් ඇති වෙන අරමුණු නොවන නිසා ඒවා කුසල අරමුණු බවට පත් වෙනවා. මේ තියෙන්නේ ඒ වගේ කසින භාවනාව. අපි මේ සාකච්ඡා කරපු කසින මණ්ඩල සකස් කරගෙන බොහෝ විදේශිකයන් මේ භාවනාව කරනවා. මේ ආලෝක කසිනේ වඩන රූපරාම පෙළක් තමයි මේ ඔබ දකින්නේ. විදේශිකයන් මේ තමන්ගේ හිත එක්තැන් කර ගැනීම සඳහා මේ භාවිතා කරන ක්‍රම. ඒක බුදුරජාණන් වහන්සේ මේව අනුමත කරලා තියෙනවා. මේව දේශනා කරලා තියෙනවා. ඉතින් මේ විදේශිකයන් මේවෙන් ප්‍රයෝජන ගන්නවා. තමන්ගේ ගෙදර ඉන්න ගම මේ තමන්ගේ මේ සිවුරු වාරලා මේ ආලෝක කසිනේ වඩනවා. එතකොට නැතම් වෙලාවට මේ අය මේක බුදුදහමෙන් ලැබිච්ච දෙයක්ද බුදුදහම පෙන්වා දුපු දෙයක්ද කියලා දන්නවා වෙන්නත් පුළුවන් දන්නවා වෙන්නත් පුළුවන්. කෙසේ නමුත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ කසිනවල කාරණා තමයි මේ සිද්ධ වෙන්නේ. මේකට පේන මේ රූපරාවල මේ වාඩි වෙන්න ඕන ඉරියව්ව මේ විදිහට භාවනා කරන්න පුළුවන්. එතකොට මේ අනිත් කසින මණ්ඩලත් ඕන මෙතනින් නීල කසිනේ පීත කසිනේ මෙහෙම බිත්තිය එල්ලලා එහෙම භාවනා කරන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට ඉරියව්ව හදා ගන්න ඕන. ඒක මේ විදිහ පුටුවක් වුණත් වෙන්න පුළුවන් පහසු ක්‍රමයක්. එතකොට මේක තමයි කසින භාවනා පිළිබඳව අපිට විස්තර කරන්න තියෙන්නේ. ඊට පස්සේ දස අසුබ. දැන් අපි එතකොට කතා කළා කසින 10 ගැන කතා කළා. දැන් දස අසුබ. මෙතන 10ක් අපිට කතා කරන්න තියෙනවා. එතකොට මේ දස අසුබ කියලා කියන්නේ මොනවද කියලා අපි දැන් බලමු. මාතෘ ශරීරයක විවිධ අවස්ථා අරමුණු කොටගෙන භාවනා කිරීම මේ මෘත ශරීරයක මේ මරණයටපත් වෙච්ච ශරීරයක විවිධ අවස්ථා අරමුණු කරගෙන භාවනා කිරීම දස අසුබ භාවනාව. මොහොතින් මොහොත වෙනස් වෙන මේ මැරිච්ච සිරුරේ ස්වභාවය අරමුණු කර ගැනීම මෙහි සිදු කරනවා. මේ ශාරීරික අසුබ ස්වභාවය අවබෝධ වේ. ජීවිතයේ ඇති අසාර බව අවබෝධ වේ. මේ භාවනාවේදී අමු සෝහනක දැමූ මල සිරුරක් උපයෝග කරගනු ලැබේ. මේ ප්‍රායෝගිකව කළ නොහැකි බැවින් ඒ සඳහා අවස්ථානුරූපී නිරූපණය වන රූපරාමු සිතුවම් ආදී භාවිතා කරනවා. එතකොට අසුබ භාවනාවේ දස අසුබ භාවනාවේදී මලමිනියක් මැරිච්ච ශරීරයක අසුබ අවස්ථා 10ක් මෙනෙහි කරලා භාවනා කරන එක තමයි කරන්නේ දස අසුබේදී. මේක සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව මේක කරනවා නම් අමුසොහනක දැන් අමුසොහන එහෙම නැහැ. දැන් ඔක්කොම බල දානවා පුච්චනවා මේ වගේ දේවල් කරනවා. ඉතින් අමුසොහනක ගිහින් දාපු මලමිනියක් දිහා බලලා ඒ අවස්ථා 10ක්. ඒ අවස්ථා 10 දවසින් එන්නේ නැහැ. ඒ අවස්ථා 10 දවසක් දවස් දෙකක් යනකම් එන්නේත් නැහැ. මාසයක් දෙකක් යනකම් ඒ අවස්ථා 10 අපිට මෙනෙහි කරන්න පුළුවන්. මොකද ශරීරයක් එකපාරම මේ 10ට ලක් වෙන්නේ නැහැ. මේ අවස්ථා 10ට ශරීරයක් එකපාර ලක් වෙන්නේ නැහැ. ටික කාලයක් ගිහලා තමයි මේ 10ට ලක් වෙන්නේ. අපි බලමු මේ මොනවද මේ අසුබ මෙනෙහි කරන්න ඕනේ කරුණු 10 කියලා. අසුබ 10 මොකක්ද? අපේ මේ ශරීරයේ අසුබ අවස්ථා 10. මරුණට පස්සේ බලමු මේ අසුබ අවස්ථා 10. මේ අසුබ භාවනා 10ත් ඇසින් බලා භාවනා කරන එකක් අපි. උඩින් සඳහන් කළා කසින 10ත් ඇසින් බලලා තමයි අරමුණ ගන්න. දස අසුබ වලත් අරමුණ ගන්න ඇසින් බලලා. ඇස මුල් කරගෙන. ඒ කසින භාවනාවේ මෙන්න මධ්‍යස්ථ අරමුණක් නොවේ. අන්න ඒකයි ඊළඟ වැදගත්. කසින භාවනාවෙන් දැන් අපි කතා කරපුවේ ඔක්කොම මධ්‍යස්ථයි. ඒවට වැඩි ආශාවක් දැනෙන්නේවත් ඒක දැක්කම තරහක් එන්නේවත් එහෙම ගතියක් නැහැ. උණගක් දැක්කයි කියලා ආශාවක් තරහක් එන්නේ නැහැ. ආලෝකයක් දැක්කයි කියලාත් නැහැ. නීල කසින පීත කසින ආදී වර්ණ කසින දැක්කයි කියලාත් නැහැ. පඨවි ආපෝ තේජෝ ඒ කසින දැක්කයි කියලාත් එහෙම ගැටීමක් බැඳීමක් එන්නේ නැහැ. නමුත් මේ දස අසුබ වලදී ඒක වෙනස් වෙනවා. මොකද මේ අරමුණ බියජනකයි ඒ වගේම පිළිකුල් සහගතයි. මේ ගන්න අරමුණ බියයි පිළිකුල් සහගතයි සංවේගය උපදවන සිද්ධි ටිකක් තමයි මේ භාවනාවේදී තියෙන්නේ. සුබ නැති බැවින් ඒවා අසුබය කියලා කියනවා. සුබ නැහැ අසුබ භාවනා දස අසුබ. අසුබ දේවල් 10ක්.
බලන්න අකමැති දේවල් 10ක් අපිට බලන්න පුළුවන් නම් අපි මේවට කියනවා දස අසුබ. සුබ නෑ මේවා. සාමාන්‍ය කෙනෙකුට මේව බලන්න බෑ, හිතෙන්නේ නෑ, අපිරියයි. එතකොට අන්න ඒක නිසා මේ දස අසුබ මෙනෙහි කරලා භාවනා කරන විදිය තමයි අපි දැන් ඉගෙන ගන්න යන්නේ. ජීවිතය ගැන යථාර්ථය තේරුම් ගන්න හොඳ භාවනාවක් දස අසුබ. අපි බලමු. මේ තියෙන්නේ අපිට දස අසුබ වර්තමානයේ වෙන විට මෙහෙම හාමුදුර කෙනෙකුට භාවනා කරන්න බෑ. මොකද මෙහෙම මලමිනි දාලා යන්නේ එහෙම නෑ. ඒක නිසා මෙන්න මේ ආදී පින්තූර භාවිතා කරලා මේ දස අසුබය වඩන්න ලේසි කරලා තියෙනවා. මේ තියෙන්නේ පින්තූර. අපි ඉදිරියට කතා කරමු. මේ අසුබ 10ක්. මෙතනම අසුබ 10ක් මේ පින්තූර වල තියෙනවා. ඒ අසුබ 10 අපි කතා කරලා නැවතත් මේ පින්තූර ටිකක් බලමු. මේ තියෙන්නේ දස අසුබ. ශරීරයේ මරණයටපත් වුණාට පස්සේ අමුසොහොනට ගිහින් දැම්මට පස්සේ මෙන්න මේ අවස්ථා 10ට ශරීරය ලක් වෙනවා. වෘත ශරීරය විවිධ අවස්ථා අරමුණු කොටගෙන භාවනා කිරීම. බලන්න අපි ඉස්සෙල්ලා මේ පාලි පාඨ ටික කියවලා බලමු. උද්දුමාතක, විනීලක, විපුබ්බක, විචිත්තක, විකායිත්තක, වික්කිත්තක, හත වික්කිත්තක, ලෝහිතක, පුලාවක, අට්ටික. ඔන්න ඔය 10. අසුබ 10. මරණයටපත් වුණු ශරීරයක මෙන්න මේ 10 සිද්ධ වෙනවා. බලමු පළවෙනි එක. උද්දුමාතක. ඉදිමී ගිය මල සිරුරක්. එක දවසක් යනකොට දවසක් දෙකක් යනකොට ශරීරය ඉදිමෙනවා. අපි ආදාහනය පළකට ගියාට පස්සේ ශරීරය ඉදිමින්නේ නැත්නම් පොමිලින් ගහලා ආදී දේවල් කරලා අතුලේ තියෙන දේවල් අයින් කරලා එහෙම කරාම ඒක තියාගන්න පුළුවන් බෙහෙත් ගල්වලා. නමුත් බෙහෙත් ගල්වන්නේ නැති ඇතුලේ තියෙන දේවල් අයින් කරන්නේ නැති සිය ශරීරය පිටින් ගිහින් දැම්මොත් දිනක් දෙකක් යනකොට මේ ශරීරය ඉදිමිලා යනවා. ඊට පස්සේ විනීලක ඉදිමි නිල්වන් වූ ශරීරය ටික දවසක් යනකොට ඉදිමිලා නිල් පාට වෙලා යනවා. ඊට පස්සේ විපුබ්බක ඒ තැනින් සැරව ගලන්න පටන් ගන්නවා. තැන් වලින් සිදුරු වලින් මුඛයෙන් නාසයෙන් ආදී මේ සිදුරු වෙලා සැරව ගලන්න පටන් ගන්නවා. මෙන්න මේ ශරීරය දිහා බලාගෙන මේ භාවනා කරනවා. ස්වාමින් වහන්සේලා මේ ශරීරය දිහා බලාගෙන අසුබ භාවනාව වඩනවා. තවත් දිනක් දෙකක් යනකොට යුද්ධ භූමිය ආදීදී දෙකට කපා දැමූ සිරුරු සහිත මල සිරුරු. ඒ කෑලි කෑලි කැඩලා යන අතපය ගැලවෙලා යන සත්තු කන මේ වගේ මල සිරුරක් බවට පත් වෙනවා. තවත් දවස් අධ්‍යයක් යනකොට වික්කායිත්තක බල්ලු සිවල්ලු ආදී සත්තු ඇවිල්ලා තනින් තන කන. අතක් කඩාගෙන කන, කකුලක් කඩාගෙන කන, ඇඟේ කෑලි කන. මෙන්න මේ කෑලි කෑලි කාලා යන ශරීරයක් ඊට පස්සේ අපිට දකින්න ලැබෙනවා ටික දවසක් යනකොට. තව ටික දවසක් යනකොට වික්කිත්තක බලු සිවල් ආදී සතුන් විසින් අත්පා ආදී අවයව තනින් තැනට ඇදලා දමනවා. හරිම පිළිකුල් සහගතයි ගන්ධස්කාරයි. නමුත් අපි මේ වඩන්නේ අසුභ භාවනාව. දස අසුභ මේ වඩන්නේ. මල සිරුර දිහා බලාගෙන වඩන්න ඕන භාවනාව. හත වික්කිත්තක ආයුධ වලින් ඇඟපසඟ කැබලි වලට කපා තැන තැන විසිරුවලු මල සිරුර. සත්තු ඇදලා දාලා හැම තැන විසිරීලා ගිහපු සැරව ගැලවෙන ලේ ගහන පණු වැగిරෙච්ච මල සිරුර දිහා බලාගෙන ඉන්න වෙනවා. ලෝහිතක ලේ වැగిරෙන පිළිකුල් සහිත මල සිරුර. අප්‍රියයි ගඳයි දුර්ගන්ධය. පුලාවක පණුවන් ගහලා තැන තැන විසිරිච්ච මල සිරුර. අට්ටික ලේ මස් නැති ඇට සමූහයක් බවට පත් වෙච්ච මල සිරුර. මේක තමයි මල සිරුරේ අවසානයේ ඇට කටු බවට පත් වෙන එක. මෙන්න මේ දක්වා කරුණු 10ක් මේ ශරීරයට අපේ ශරීරයට සිද්ධ වෙනවා. අපි කොච්චර ලස්සනට සෙන් පවුඩර් ගහගෙන හොඳට හිටියත් හොඳ ලෝකෙම ලස්සන කෙනා වෙලා ලෝකෙම ලංකාවෙම ලස්සන කෙනා ලෝකෙම ලස්සන කෙනා ආසියාවෙම ලක්ෂණ කාන්තාව මේ විදිහේ ලක්ෂණ පුරුෂයෝ ලක්ෂණ කාන්තාව වෙලා හිටියත් ඒ අයගේ ශරීරයත් මරණයට පස්සේ ආදාහනය කරන්නේ නැතුව මෙන්න මේ පැත්තකට ගිහින් දැම්මොත් මේ 10 තමයි සිද්ධ වෙන්නේ. අපි දැන් බලමු මේ පින්තූරේ මෙන්න මේ ඒ වෙච්ච 10 තමයි මේ තියෙන්නේ. ඒ පින්තූරේ මේ තියෙන්නේ 10යි. අපිට බලන්න පුළුවන් උද්දුමාතක ඉදිමී ගිය මල සිරුර ඊට පස්සේ විනීලක මේ විපුබ්බක විචිත්තක විකායිත්තක හත වික්කිත්තක මේ ආදී වශයෙන් මේ නට්ටික අන්තිමට ඇටකටු වෙලා ගියපු ශරීරය. මේ බල්ලන් සිවුලුන් ආදී මෙන්න මේ ෆොටෝ එකක්. අපි දැන් මේකේ මේ ඇත්තම රූප රාමු ටිකක් බලමු. ඇතැම් වෙලාවට ඔබට මේක අප්‍රිය ජනක වෙයි. නමුත් මම හිතනවා බලන එක හොඳයි කියලා. මේක තමයි ශරීරයේ ඇත්ත ස්වභාවය. අපේ ශරීරය අපි මරණයටපත් වුණත් මෙහෙම ගිහිලා දාලා තිබ්බොත් අපේ මේ සෙන් පවුඩර් ගාලා තියාගන්න ලස්සන්ට මූණ හොදලා ඇඟපත හොදලා පිරිසිදුව තියා ගන්න ශරීරය වටිනා කියන ශරීරය වුණත් මේ තත්ත්වයටපත් වෙනවා. මේ තියෙන්නේ උද්දුමාතක. අපි ඉක්මනට මේ යමු. වල නැත්නම් වෙලාවට අප්‍රිය ජනක වෙන්න පුළුවන්. උද්දුමාතක
මේ විනීලක මේක අපිට පින්තූරයක් හොයාගන්න හිතනොත් විපුබ්බක මේ තියෙන විපුබ්බක සරව වැගිරේ ශරීරේ මේ මත්තම මිනිස්සුන්ගේ ශරීරෙ මේ විචිත්තක මේ ශරීර විකායිත්තක විකිත්තක මේ කාල දාළු ශරීර අත විකිත්තක ලෝහිතක ලේ වැගුණු ශරීර මේ ශරීර මේ මිනිස්සුන්ගේ ශරීර ඕන තරම් මේ තිබ්බත් මේ අන්තිම අට්ටික වෙලා. එතකොට මෙන්න මේව තමයි දස අසුබ. මේ දස අසුබ මේ අසුබ බලන් ඉන්න බැරි අසුබ 10 තමයි අපි සාකච්ඡා කළේ. නමුත් හඳුනනමක් වුණාට පස්සේ හෝ යෝගාවචරයක් වුණාට පස්සේ භාවනා කරන කෙනෙක් වුණාට පස්සේ මේ අසුබ 10 මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ මෙනෙහි කළා ඊයා අප්පිරියයි කෙල ගහලා පැත්තකට වෙන්නේ S2 පියාගන්න නෙමෙයි. මේක තමයි අපේ ශරීරයට වෙන්නේ කියලා අවබෝධ කරගන්න එක තමයි වැදගත් වෙන්නේ. අපේ ශරීරයටත් අපි කොච්චර හොඳට තියාගෙන හිටියත් මරුණට පස්සේ මගේ කියලා තියාගෙන ඉන්න මගේ අත මගේ ඇස් මගේ කන් මගේ ශරීරය කියලා තියාගෙන ඉන්න මේ ශරීරය තමයි මෙහෙම වෙන්නේ. අපේ ශරීරයත් එහෙම තමයි. හැබැයි අපිට වර්තමානයේ එහෙම දකින්න ලැබෙන්නේ නැහැ. මොකද ඒක අපි ආදාහනය කරනවා නැත්නම් භූමි දානය කරනවා. පොළොවේට දානවා. නැත්නම් ගිනි තියලා විනාශ කළා දානවා අපේ ශරීරය. හැබැයි මෙහෙම පැත්තකට දාලා තිබ්බොත් මේ දේවල් ටික සිද්ධ වෙනවා අපේ ශරීරයට. අපේ කියා ගන්න මේ ශරීරයට. අනේක නිසා තමයි දස අසුබ ওই භාවනාවත් සිද්ධ කළා සිත එක්තෙන් කරගන්න පුළුවන්. අපි මේ පිළිපතවත් තව ටිකක් ඉස්සරහට කතා කරමු. දැන් අපිට කතා කරන්න තියෙන දසානුස්සති. දසානුස්සති නැවත සිහි කිරීමේවත් අනුස්මරණය කිරීම තමයි අනුස්සති කියලා කියන්නේ. මොකද්ද? නැවත සිහි කිරීම හේවත් අනුස්මරණය කිරීම තමයි අනුස්මතිය කියලා කියන්නේ. එතකොට මේකෙත් 10ක් තියෙනවා. දසානුස්සති 10ක්. නැවත සිහි කරන්න ඕනේ කර්ම 10ක්. මේකත් භාවනා විදියට අපි දැන් වඩන්නේ. සමත භාවනාවේ කොටසක්. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති, දේවතානුස්සති, ආනාපාන සති, මරණානුස්සති, කායගත සති, උපසමානුස්සති. මෙන්න මේ කාරණා 10. අනුස්සති 10. දැන් එතකොට අපි මේ 10ක් කතා කරාම සම 40 කර්මස්ථාන වලින් 30ක් කතා කරලා තියෙනවා. අපි මේ 10 ඉස්සෙල්ලා කතා කළේ. අපි ඊටම කෙටියෙන් මේ පිළිබඳව සාකච්ඡා කරමු. මේක දීර්ඝව සාකච්ඡා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි මේ පිරිවෙන් ශිෂ්‍යයන්ට මේක පිරිවෙනේ පාඩමට අදාළව සාකච්ඡා කරන නිසා නැත්නම් මේක දීර්ඝව කතා කරන්න ඕනේ. දීර්ඝ විස්තර කරන්න ඕනේ මාතෘකාවන්. නමුත් අපේ විභාගයට අදාළව සහ යම්කිසි මූලික දැනුමක් ලබා දීමේ පරමාර්ථයෙන් මේව සාකච්ඡා කරන්න. ඒක නිසා යම්කිසි පින්වත් කෙනෙක් මේක නරඹනවා නම් මේ පිළිබඳව වැරදි අදහසක් ගන්න එපා. ඊටම කෙටියෙන් සහ යම් අදහස් වෙනස් වීම තියෙනවා කියලා හෝ එහෙම මතභේදාත්මක කාරණාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි මේ පිරිවෙන් ශිෂ්‍යයන්ට අදාළව විෂයයට සමගාමීව තමයි මේ කාරණා ටික සාකච්ඡා කරන්නේ. මොන විෂය වුණත් ධර්මයේ වෙනස් වෙන්නේ නැහැ. මේ කියන කාරණාවල් ටික ඒක සමානයි. අපි කෙටියෙන් තමයි මේ පිළිබඳව අපි විස්තර කරගෙන යමු. ඒක දසානුස්සති කියලා කියන්නේ නැවත සිහි කරලා අනුස්මරණය කරලා මෙනෙහි කරන්න ඕන දෙයක්. මේක ඇස් දෙකෙන් බලාගෙන කරන්න පුළුවන් එකක් නෙමෙයි. හිතින් මෙනෙහි කරන්න ඕන දෙයක්. අපි ඉස්සෙල්ලා කියපු 10 ඇස් දෙකෙන් බලලා තමයි මෙනෙහි කරන්න තියෙන්නේ. දස කසින, දස අසුබ ඒ වැස් වලින් බලන්නේ. මේ දස අනුස්සති අනුස්මරණය කරන්න, සිහිපත් කරන්න. ඔබට මේ වෙලාවෙත් පුළුවන් සායනයට ගිහිල්ලා නිදා ගන්න ගමනොත් මේව සිහිපත් කරන්න පුළුවන්. මේ විදිහ විවිධ ආයුරෙන් ඔබට අරමුණු ගන්න පුළුවන්. මෙන්න මේ කෙලෙස් නැති අරමුණු ටික. මොකද්ද? බුද්ධානුස්සති. බුදු ගුණ මෙනෙහි කරන එක. ඒක භාවනාවක්. බුද්ධානුස්සති භාවනාව. බුදුරජාණන් වහන්සේගේ ගුණයන් මෙනෙහි කරන එක භාවනාවක්. එතකොට මේක මෙනෙහි කරන්න කියලා තමයි කියන්නේ. ඇතැම් අය බුදු ගුණ සත්‍යයනා කරමින් ඒත් මෙනෙහි කරනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි තමන්ගේ හිතින් මෙනෙහි කරන එක තමයි බොහොම වැදගත් වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ ගුණ 9ම අරගෙන අපිට එකපාර මෙනෙහි කරන්න බැරි නිසා එක් ගුණය අරගෙන ඒකේ ගුණයේ තියෙන කාරණාවන් මෙනෙහි කරන්න පුළුවන්. ඒතර බුදු ගුණ මෙනෙහි කිරීම බුද්ධානුස්සති භාවනාව. ධම්මානුස්සති භාවනාව කියලා කියන්නේ දහම් ගුණ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු ධර්මයේ ගුණ මෙනෙහි කරන එක ධම්මානුස්සති භාවනාව. ධර්මයේ ස්වාක්ඛාත ආදී ගුණයන් මෙනෙහි කරන්න පුළුවන්. ඒක අරගෙන ඒ මෙනෙහි කරලා හිත ඒ අරමුණට ධර්මයේ ගුණයන් ගැන පමණක් හිතන තත්ත්වයට පත් කර ගන්න ඕනේ. සංඝානුස්සති සංගරුවණේ ගුණ මෙනෙහි කරන්න පුළුවන්. ඒ ගුණ නමේ එක ගුණයන් අරගෙන තමන්ගේ හිතින් ඒව මෙනෙහි කරමින් සිත ඒ අරමුණේ තබා ගන්න පුළුවන්. නැවත මෙනෙහි කරමින් සිත ඒ අරමුණක තබා ගන්න පුළුවන්. සීලානුස්සති තමාගේ සීලය පිරිසිදු බව පවතින්නේ දැයි සිතලා
තමන්ගේ සීලය කිරිගෙන මම පන්සිල් ආරක්ෂා කළා. මම මේ පන්සිල් පද පහ කැඩුවේනේ. මම දස සිල් ආරක්ෂා කළා. මම ඒ දස සිල් කැඩුවේනේ. මම අට සිල් ආරක්ෂා කළා. මම අට සිල් ආරක්ෂා කළා. තමන්ගේ සීලය පිළිබඳව මෙනෙහි කළා. සීලානුසති භාවනාවකදී තමන් වඩපු සීලය මෙනෙහි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ත්‍යාගානුසති. තමන්ගේ පරිත්‍යාගශීලී ගුණය ගැන මෙනෙහි කරන්න පුළුවන්. තමන් අනිත් අයට දීපු දේවල් පරිත්‍යාග කරපු දේවල් ලෝභයෙන් නෙමෙයි අපරාධ දුන්නේ කියලා හිතන එක නෙමෙයි තමන් හරි පරිත්‍යාගශීලී කියලා ඒක සිහියෙන් මෙනෙහි කළා ඒ ත්‍යාගානුසතිය වඩන්න පුළුවන්. අනිත් එක තමයි දේවතානුසතිය. තමන්ගේ ශ්‍රද්ධාදී ගුණධර්ම පිළිබඳව මෙනෙහි කරන්න. දෙවියන්ට පවා තියෙන ශ්‍රද්ධාදී ගුණධර්මයන් මෙනෙහි කළා. දෙවියන්ගේ ළඟ තියෙන ගුණයන් පවා තමන්ගේ ළඟ තියෙනවා කියලා දේවතානුසතිය වඩන්න පුළුවන්. ඊට පස්සේ ආනාපාන සතිය. හුස්ම හෙලීම ගැනීම දෙක අරමුණු කරගෙන සිහිය පිහිටවන්න පුළුවන් ආනාපාන සතිය. ඒක බහලා තියෙන ඔබ ගුණයක් ඔබ දන්නවා. අපේ ශරීරයේම තියෙන මේක මේ දස අනුස්සතිය වල තමයි ආනාපාන සතියත් එතකොට තියෙන්නේ කියලා මතක තියාගන්න. ආනාපාන සතිය කියලා කියන්නේ වෙනම භාවනාවක් නෙමෙයි. සමත භාවනාවේ සමසතරස් කර්මස්ථානවල දස අනුස්සතිය වල තියෙන භාවනාවක් තමයි ආනාපාන සති කියලා කියන්නේ. හත්වෙනි භාවනාව. එතකොට ඒකෙදි කරන්නේ මේ අපේ ශරීරයේ තියෙන උස්මම තමයි අපි ඒකට ප්‍රයෝජනෙට ගන්න. වෙන කිසිම පිට දෙයක් ගන්නෙ නැහැ. ඒ දස කසිනවල දස අසුබවල මේ ඔක්කොම පිටින් ගත්තේ. දැන් මේ ආනාපාන සතිය කරන්නේ අපේ ශරීරයේ තියෙන මේ උස්ම ටිකෙනුත් අපි හිත එක්තැන් කරගන්න, එක් අරමුණකට අරගන්න, තැම්පත් කරගන්න, හිතට ක්ලේශයන් එන එක, ද්වේෂයන් එන එක, අමනාපකම් එන එක, තරහවල් එන එක මැඩ පවත්වන්න හිත තැම්පත් කරගෙන ඒ නිවන් කරා යන්න අපි ආනාපාන සති භාවනාව යොදා ගන්නවා. මේ අනිත් භාවනා තුලිනුත් නිවන් මාර්ගයට යන්න පිවිසෙන්න පුළුවන්. හැබැයි අවසානයේ නිවන් අවබෝධ කරගන්න විදර්ශනා භාවනාව කරලා ඒ ප්‍රඥාව අවබෝධ කරගෙන ප්‍රඥාවෙන් නිවනට කරා යන්න ඕනේ. ඉතින් ආනාපාන සතියෙන් කරන්නේ අපි මෙන්න මේ හිත හුස්ම පිළිබඳව අපේ නාසයෙන් පිටවෙන හුස්ම ගැටෙන තැන පිළිබඳව නාසයෙන් ඇතුළට යන හුස්ම පිළිබඳව අවබෝධය ඇති කරගන්න එක තමයි ආනාපාන සතිය තුලින් කරන්නේ. ඊට පස්සේ මරණානුස්සති භාවනාව මරණය අරමුණු කොටගෙන සිහිය මෙනෙහි කිරීම. අපි දස අසුබ වලින් මරණය අරමුණු කරගත්තා. ඒ ඇවිල්ලා අසුබ 10ක් මරුණට පස්සේ ශරීරයට වෙන දේවල් පිළිබඳ අසුබ. මේක ඇවිල්ලා මරණය පිළිබඳව අරමුණු කර ගැනීම. අපිත් මරණයටපත් වෙනවා මේ කියන අරමුණ නිතර නිතර සිහිපත් කරන්න කියලා කියන බුදුහාමුදුරුවෝ. ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ කියන නිතර නිතර සිහිපත් කළ යුතු කාරණා තුනක්. කාරණා පහක් තියෙනවා. ඒ කාරණා පහෙන් එකක් තමයි මරණ ධම්මෝ මරණං අනතීතෝති අබින්නම් පච්චවික්කත. මේ මරණ ධර්මයට හැම කෙනාම මරණ ධර්මතාවයටපත් වෙනවා. ඒක කොයිතරම් මොහොතකින් වෙනවාද කියලා කියනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි මේ ගන්න හුස්ම උඩට අරගෙන පල්ලෙහාට හෙලන්න පෙර අපි මරණයටපත් වෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට අපි පල්ලෙහාට දාපු හුස්ම උඩට ගන්න පෙර අපි මරණයටපත් වෙන්න පුළුවන්. ඒ තරම් මරණය ඉක්මනින් අපිට එන්න පුළුවන්. ඉතින් අන්න ඒක නිසා මරණය පිළිබඳව මෙනෙහි කරන්න කියලා කියන මරණානුස්සති භාවනාවේදී අපිට මෙනෙහි කරන්න තියෙන්නේ අපිත් මරණයටපත් වෙනවා නේද? මරණයටපත් වෙන අය නේද කියලා නිතර නිතර මෙනෙහි කරන්න ඕනේ. ඒකෙන් කිසිම අවඩක් අමනාපයක් එහෙම නැත්තම් කරදරයක් සිද්ධ වෙන්නේ නැහැ. යහපතක්ම තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒකත් සිතින් මෙනෙහි කරලා භාවනාවක් විදිහට අපිට මරණානුස්සතිය වඩන්න පුළුවන්. ඒ වගේම තමයි කායගත සති. කයෙහි අනිත්‍යතාවය පිළිබඳව මෙනෙහි කරන්න පුළුවන්. මේ කයේ තියෙන කේසා ලෝමා නකා දන්තා තචෝ මංසං නහරු අට්ටි අට්ටි මිඤ්ඤ මේ විදිහට මේ දෙතිස් කුණප කොටස්ම අනිත්‍යතාවයෙන් යුක්තයි කියලා මෙනෙහි කරන්න පුළුවන්. අපේ මේ තියෙන කේස් තරුණ කාලේ තියෙන කේස් නේ වයසට යනකොට අනිත්‍ය වෙනවා සුදු වෙනවා. මේ නියත් එහෙමයි. දිනෙන් දින වැවෙනවා. සතියක් මේක කපන්න නැතුව තිබ්බොත් වැවෙනවා. කෙන් ජරාවටපත් වෙනවා. මේ හැමත් එහෙමයි රැලි වැටලා යනවා. මේ සියලු දේවල් අපේ ශරීරයේ තියෙන දේවල් අනිත්‍යතාවයටපත් වෙනවා. අන්න කායගත සතියෙන් කය පිළිබඳව සිහියෙන් තමන්ගේ කය පිළිබඳව තමන්ගේ ශරීරයේ අංග පිළිබඳව සිහියෙන් මෙනෙහි කරන එක තමයි කායගත සති භාවනාව කියලා කියන්නේ. අනිත් එක තමයි උපසමානුස්සති. නිවන අරමුණු කොටගෙන උපදවා ගන්නා සිහිය. ඒ කියන්නේ නිර්වාණය පිළිබඳව ඔබගේ තියෙන අවබෝධය නිවන පිළිබඳව තියෙන ඔබගේ තියෙන දැනුම පිළිබඳව එහෙම නැත්නම් ප්‍රඥාව පිළිබඳව නිවන පිළිබඳව හිතලා ඒ පිළිබඳව හිත අරමුණු කර ගැනීම.
ඒතර අවබෝධ කරගන්න ඕනේ නිවන කියලා කියන්නේ යම් කිසි තැනක තියෙන දෙයක් නෙමෙයි. නිවන කියලා කියන්නේ යම් කිසි ප්‍රදේශයක් ඒකට වෙන් කරලා නැහැ. නිවන් දැකපුවා එතෙන්ට යනවා කියලා. එතන නාම රූප ආදී කිසිවක් නැති. ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් නැති. විඥානයක් නැති. කිසිම දෙයක් නැති අවකාශයක්. එහෙම නැත්නම් තැනක් නෙමෙයි ඒක. ස්ථානයක් නම් කරන්න බෑ ඉතින්ට. මේ විදිහට නිවන පිළිබඳව අරමුණු කළා නිවන පිළිබඳව සිහිපත් කරන එක උපසමානුස්සති. මෙන්න මේ විදිහට තමයි දස අනුස්සති භාවනාව වඩන්නේ. මේක අපි විස්තරාත්මකව මේ සාකච්ඡා කළේ නැහැ මේ භාවනාව පිළිබඳව. ඊටාම කෙටියෙන් ශිෂ්‍යයන්ට අවශ්‍ය වෙන විදිහට තමයි සාකච්ඡා කළේ. එතකොට මතක තියාගන්න මෙන්න මේ කාරණා 10. එතකොට මේ තමයි දස අනුස්සති. මොනවද දස අනුස්සති? නැවතත් බලමු. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, ආනාපාන සති, මරණානුස්සති, කායගත සති, උපසමානුස්සති. ඔන්න දැන් අපි සම 40 කර්මස්ථාන වලින් 40න් 30ක්ම ඉවර කළා ඉවරයි. දැන් ඔබට මේ පිළිබඳ අවබෝධයක් තිබිය යුතුමයි. හරි. ඊළඟ හතරට යන්න. සතර බ්‍රහ්ම විහරණ. ඔන්න හතරක්. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. සතර බ්‍රහ්ම විහරණ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මේකත් භාවනාවක් විදිහට අපිට වඩන්න පුළුවන්. මෛත්‍රිය. එවත් මෙත්තාව. මෙත්තා එවත් මෛත්‍රිය නම් හිතවත් භාවයයි. එනම් තමාටත් අන් අයටත් හදවතින්ම පවත්නා මිත්‍රත්වය. මෛත්‍රී භාවනා වැඩිමින් ව්‍යාපාදේ යටපත් වෙනවා. රාහව යටපත් වෙනවා. මෛත්‍රී භාවනා වැඩි හැකි ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අප්‍රමාණ චේතෝ විමුක්තිය. අප්‍රමාණ සහිත කොට ප්‍රමාණ සහිත කොට දිශා වශයෙන් මෛත්‍රී සිත පැතරවීම. මහග්ගත චේතෝ විමුක්තිය. ටිකෙන් ටික මෛත්‍රී වඩන ප්‍රදේශයේ පුළුල් කිරීම. එතකොට මෙත්තා කියලා කියන්නේ මෛත්‍රිය. මෛත්‍රිය කියලා කියන්නේ සරලාර්ථයෙන් හිතවත් භාවය. තමාටත් වගේම අන් අයටත් මිත්‍රත්වය තමයි මෛත්‍රිය කියලා කියන්නේ. එතකොට මෛත්‍රී භාවනාව වඩන කෙනෙකුගේ හිතට ව්‍යාපාදයක් එහෙම නැත්නම් තරහවක් එන්න බෑ. මෛත්‍රිය වඩලා අනිත් පැත්තේ කේන්ති ගන්නවා ඒක හරියන්නේ නැහැ. එතකොට මෛත්‍රී භාවනාවෙත් ප්‍රමාණයක් රහිත කොටගෙන මෛත්‍රිය වඩන්න පුළුවන්. ඒ කියන්නේ ඉස්සෙල්ලා Tamanට, අම්මා තාත්තට, දෙමව්පියන්ට, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට, ඥාතීන්ට, හිත මිත්‍රයන්ට මේ විදිහේ වඩලා තමන්ගේ හතුරන්ට, තමන් අකමැති පුද්ගලයන්ට මෛත්‍රිය වඩන්න පුළුවන් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට මෛත්‍රිය වඩන්න පුළුවන් නම් ඒක මෛත්‍රී භාවනාව එහෙම නැත්නම් මෙත්තා හතර බ්‍රහ්මයන් මෙත්තා මෛත්‍රිය භාවනාවක් විදිහට අපි වඩනවා. නිතරම මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා මා මෙන්න සියලු සත්වයෝ නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත්. මේක තමයි මෛත්‍රී භාවනාව විදිහට වඩන්නේ. නමුත් මේක හිතින් මෙනෙහි කළා මේක ප්‍රායෝගික ජීවිතේදී ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔබ පන්සලට ගිහිල්ලා බුදුගෙට ගිහිල්ලා මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා ආදී වශයෙන් කියලා එළියට බහිනකොට ඔබට යම් දෙයක් දැක්කම කේන්ති යනවා නම් යම් කෙනෙක් දැක්කම කේන්ති යනවා නම් ඔබ ඒක වචනෙන් කිව්වා පමණයි. ඒක නිසා මේ මෛත්‍රී භාවනාව කියලා කියන්නේ ඔබේ හිතේ තැම්පත් වෙන්න ඕනේ. ඔබ එදිනෙදා ජීවිතයේදී ප්‍රායෝගිකව තරහ එන හැම වෙලාවෙම වඩන්න පුළුවන් එකක් වෙන්න ඕනේ මෛත්‍රී භාවනාව. එතකොට මෙන්න මේක භාවනාවක්. ඊළඟ කරුණාව. සම 40 කර්මස්ථානවල තියෙන එකක්. දුකින් පෙළෙන සත්වයන් කෙරෙහි ඇතිවන අනුකම්පාවට තමයි අපි කරුණාව කියලා කියන්නේ. compassion. දුකින් පෙළෙන සත්වයෝ. ඒ කියන්නේ කාගේ හරි දුකක් දැකලා අපේ හිතේ අනුකම්පාවක් ඇති වෙනවා නම් අන්න ඒකට අපි කියනවා කරුණාව. දුගී මගී යාචකෙක් දැක්කම අතප්පයක් නැති කෙනෙක් දැක්කට පස්සේ අපේ හිත කම්පා වෙනවා. අනේ පවුයි මේ මිනිහට මෙහෙමුනේ. මෙයාට පිහිටක් වෙන්න ඕනේ. අන්න කරුණාව. තමාට දුකක් ඇතිවීම නොව ඉවසන්නාක් මෙන් අනුන්ට දුකක් ඇතිවීමත් නොඉවසන ස්වභාවය. දුක්ඛිතයන් දුකින් මුදවනු කැමැති ස්වභාවය. අනුන්ගේ දුක ගැන කම්පා වන ස්වභාවය කරුණාවයි. කරුණා සාගත සිත් නැවත පැතිරීම කරුණා භාවනාවයි. එතකොට මේ කරුණාවත් වඩන්න පුළුවන්. මේ කරුණාව කියලා කියන්නේ තමන්ගේ ළඟ ඉන්න අයට විතරක් නෙමෙයි. තමන්ගේ ඥාතීන්ට, තමන්ගේ යාළුවන්ට හරි කරුණාවයි. එයාට මොකක් කර දුකක් කරදරයක් නෙමෙයි. හැබැයි තමන්ගේ හතුරට තමන් තරහ කෙනා වැටුනොත් hina යනවනම් හරි වැඩි හොඳ වැඩි කියලා හිතනවනයි කරුණාව නෙමෙයි. එතකොට කරුණාව කියලා කියන්නේ තමන්ට දුකක් ඇතිවීමට කැමති අපි කැමති නෑ. අන්න ඒ වගේ
අන් අයට දුකක් වෙනවට කැමති නැති ස්වභාවය එකක්. දුකින් ඉන්නවා නම් කෙනෙක් ඒ දුකින් මුදවා ගන්නා ස්වභාවය අනිත් එක. කරුණාව එක අංගයක්. අනුන්ගේ දුක ගැන කම්පා වෙනවා නම් කවුරු හරි කෙනෙක්ගේ දුකක් දැක්කම අපේ හිත කම්පා වෙනවා. අනේ පව් මෙහෙම උනේ. ඇයි මෙහෙම උනේ කියලා අපිට හිතෙනවා. මෙන්න මේ කරුණා සහගත සිත අපි නැවත පුහුණු කරලා හැම කෙනෙකුටම කරුණාව දක්වන්න පුළුවන් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ළඟ තිබ්බේ මහා කරුණාව. බුදුරජාණන් වහන්සේ සත්‍යය දැක්කට පස්සේ බුදුරජාණන් වහන්සේට මහා කරුණාවක් ඇති වෙනවා. අනේ මේ පුද්ගලයා මේ තැනැත්තා මේ සසර විතරක් නෙවෙයි තව සංසාර ගණන් ආත්ම ගණන් තව බොහෝ ජීවිත කාලයක් දුක් විඳිනවා නේද? ඇයි මෙච්චර දුක් විඳින්නේ කියලා මේ සංසාරයෙන් එතර කරන්න බලන්න. නමුත් අපිටත් කරුණාව ඇති වෙනවා මේ ජීවිතයේදී පුද්ගලයන්ට අපිට අතීතේ එහෙම නැත්නම් ඊළඟ භවයේ පිළිබඳව මේ භවයේ මේ විදින දුකින් ඒක පුද්ගලයා කොහොමද ගලවන්නේ කියලා අපිට ඇති වෙන කරුණාවක්. අන්න ඒක අපි කරුණාව විදියට සඳහන් කරනවා. ඒක නිසා අනුන්ගේ දුකේදී හිත කම්පා වෙන ස්වභාවයෙන් අනුකම්පාවක් ඇති වෙනවනම් අන්න ඒකට තමයි අපි කරුණාව කියලා කියන්නේ. ඒ කරුණාව නිතර සිහිපත් කරනකොට කරුණා භාවනාවක් විදියට අපේ හිතේ තැන්පත් වෙනවා, අපේ හිත වැඩෙනවා. ඊළඟ මුදිතාව. අනුන්ගේ සැපත දියුණුව සතුට දැකය තමාට ලැබුණු වූ දෙයක් ලෙස සලකා සතුට වෙන මුදිතාව නම් වැදගත් වෙන කාරණා. මුදිතාව කියලා කියන්නේ අනුන්ගේ සැපත දියුණුව හා සතුට දැකලා ඒක තමාන්ට ලැබෙන දෙයක් වගේ සතුට වෙනවා මිසක් ඒකට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඒකට තරහ ගන්නෙ නැහැ. ඒකට ද්වේෂ කරන්නේ නැහැ. තව අපි විස්තරයක් කරලා බලමු. සුඛිත පුද්ගලයෙක් ගැන සතුට වෙන ස්වභාවය මුදිතාව භාවනාව. සුඛිත පුද්ගලයා කියන්නේ හොඳට ජීවත් වෙන හොඳ පෞල් ජීවිතයක් තියෙන හොඳ වාහන තියෙන හොඳ ඉඩකඩම් යාන වාහන තියෙන සතුටින් ඉන්න ජීවිතයක් දැකලා අපිට ඒ පුද්ගලයා දිහා බලලා සතුට වෙන්න පුළුවන්. අන්න ඒකට අපි කියන මුදිතා භාවනාව. මුදිතාව. ධනය ලැබීම සඳහා ඒ කරනු කැමැති යෝගාවචරය. ධ්‍යාන ලැබීම සඳහා ඒ කරනු කැමැති යෝගාවචරය විසින් ප්‍රියමනාප දූ දරුවන් ඇතිව යහපත් නැහිත මිතුරන් ඇතිව සුන්දර වාහන යාන වාහන වස්ත්‍රාභරණ ආහාර පාන ඇතිව නිරෝගීව කාය චිත්ත සුඛයෙන් විසෙන ප්‍රිය පුද්ගලයෙකු අරමුණු කොටගෙන බොහෝ කිසිවකින් අඩුපාඩුවක් නැතිව කාය චිත්ත පීඩාවක් නැතුව සුවසේ වාසය කරනවා. අනේ හොඳයි කියලා අපිට කියන්න පුළුවන් නම් අපිට මෙනෙහි කරන්න පුළුවන් නම් අන්න ඒක මුදිතා භාවනාව. මේක ලේසි නෑ මෙහෙම අපි කටින් කීවාට. කටින් කිව්ව පමණින් මේක අපිට ලේසියෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. අපේ හිතට එකඟව මේක කරන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. සාර්ථක කෙනෙක් දැකලා හොඳට ඉගෙන ගන්න කෙනෙක් දිහා බලලා හොඳට වැඩ කරන කෙනෙක් දිහා බලලා හොඳ ලස්සන කෙනෙක් දිහා බලලා හොඳ පෞල් ජීවිතයක් දිහා බලලා අපිට හිතන්න පුළුවන් නම් අනේ හොඳයි බොහොම හොඳට ජීවත් වෙනවා. තව මේ අයට හරියන්න ඕනි කියලා. අන්න ඒකට අපි මුදිතාව කියලා කියනවා. නමුත් බහුතරයක් දෙනාට එහෙම හිතන්න අමාරුයි. අපිට පුළුවන් වෙන්නේ ශාප කරන්න. එහෙම නැත්නම් ඒකට ඉරිසියා කරන්න. අනේ මට නෑනේ මේකට විතරක් හම්බුනේ කියලා. අන්න එහෙම හිතන් තමයි අපිට පුළුවන් වෙලා තියෙන්නේ. නමුත් මේ මුදිතාවේදී කරන්නේ අනුන්ගේ සැප දැකලා ඒක සතුටු වෙනවා Tamanට ලැබිච්ච දෙයක් විදිහට. ඒක හරිය අමාරුයි. නමුත් මේක වඩන්න පුළුවන් නම් මෙන්න මේක තමයි මුදිතා භාවනාව කියලා කියන්නේ. අනිත් එක උපේක්ෂාව. උපේක්ෂා භාවනාව කියලා කියන්නේ අටලෝ දහමින් කම්පා නොවීම. සෑම අවස්ථාවකදීම මදහත් සිතින් යුතුව කටයුතු කිරීම උපේක්ෂාව. උපේක්ෂා වැඩිීමේ පටිඝය යටපත් වෙන තරහව යටපත් වෙන. උපේක්ෂා වඩනු කැමැත්තන් විසින් ලෝකයේ තත්ත්වය නුවණින් සලකා සත්‍යයන් ගැන මධ්‍යස්ථ විය යුතුයි. ලාභාලාභාදී ලෝක ධර්ම අට සෑම සත්‍යයටම පැමිණෙනවා. ලාභාලාභ, නිന്ദා ප්‍රශංසා, සැප දුක්, යස ආයස මේ අට අපිට හැමතිස්සෙම එනවා. ලාභයක් ආවොත් ඊට පහුවෙන් අලාභයක් එන්න පුළුවන්. කවුරු හරි ප්‍රශංසාවක් කළොත් ඊට පහුවෙන් අපිට කවුරු හරි බනින්න පුළුවන්. නිന്ദා කරන්න පුළුවන්, අපහාස කරන්න පුළුවන්, ප්‍රශංසා කරන්න පුළුවන්. මේවා මෙන්න මේ අටලෝ දහම අපේ ජීවිතේ නිතරම එනවා. හැබැයි මෙන්න මේ එන අටලෝ දහමෙන් අපි කම්පා වෙන්නේ නැතුව ඉන්නවා නම්, සැලෙන්නේ නැතුව ඉන්නවා නම් අන්න ඒකට අපි කියන උපේක්ෂාව කියලා. එතකොට සෑම දිනම මේ ලෝක ධර්මයට යටත් වන්න. මේ ලෝකයේ තමාගේ කැමැති හැටියට පැවතීමට සමතික් නැහැ කියලා අපිට හිතලා හිත සකස් කරගන්න පුළුවන් නම් අන්න ඒක උපේක්ෂාව. දුකක් ආවට පස්සේ මේ දුක මට විතරක් නෙමෙයි මේක අනිත් සමාජයටත් එනවා. සැපක් ආවට පස්සේ මේ සැප මට විතර ලැබිච්ච සැපක් නෙමෙයි අනිත් අයටත් තියෙනවා. මේ සැප දවසක නැති වෙනවා. මේ දුකක් දවසක නැති වෙනවා. මේ ප්‍රශංසාවක් දවසක නැති වෙනවා. මේ නිന്ദාවක් දවසක නැති වෙනවා. ප්‍රශංසාවක් විඳිනකොට මටත් නිന്ദාත් විඳින්න වෙනවා. මෙන්න මෙහෙම හිතලා මේක ලෝක ධර්මතාවයක්. මේකට කම්පා වෙන්නේ නැහැ. ප්‍රශංසාව වෙනකොට උඩඟු වෙන්නේවත් නිന്ദාව විඳිනකොට ජීවිතය අහිමි කරගෙන පැත්තකට වෙන්නේවත් එහෙම නෙමෙයි.
උපේක්ෂාවෙන් මේ අටලෝ දහමෙන් අපි කම්පා නොවි ඉන්නම නම් අන්න ඒකට කියනවා උපේක්ෂාව කියලා. එතකොට මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණත් භාවනාවක් විදියට ගන්න පුළුවන්. උපේක්ෂාව වඩනකොට පටිඝය එහෙම නැත්නම් තරහව කියන එක යටපත් වෙනවා යනවා. ඊළඟට සතර ආරුප්ප. බලමු කාල වේලාව තිතාම ඉක්මනින් අපේ යනවා වැඩි කාලයක් නැතුව. සතර ආරුප්ප. ආකාසඤ්ඤායතන, විඥානඤ්ඤායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා නා සංඥායතන කියලා මෙන්න මේ අරූප ධාන හතර අරමුණු වශයෙන් ගැනීම සතර ආරුප්ප කියලා කියනවා. එතකොට මේ අරූප ධාන හතර මේ සාමාන්‍ය අපි වගේ අයට මේ අරූප ධාන වඩන්න ඒ හතරෙන් මේ එකක් නැහැ. මේ ධානලාභීන්ට මේක මේ අරූප ධාන සතර වඩලා තමන්ගේ ධාන බලය තවත් වර්ධනය කරගන්න පුළුවන්. එතකොට මේ වරමුණු කරගෙන භාවනා කරන්න හිතෙත් තවත් තැම්පත් කරගන්න ධානලාභීන්ට හැකියාව තියෙනවා. ඊට පස්සේ ආහාර පටික්කුල සංඥාව. කබලීකාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතක ආහාර, විඥාන ආහාර කියලා ආහාර වර්ග හතරක් තියෙනවා. එතකොට අපිට මේ කබලීකාර ආහාර තමයි මෙතෙන්දී අපි කතා කරන් තියෙන්නේ. මෙන් කියවෙන්නේ මේ කබලීකාර ආහාරය. අනෙක් ආහාර වර්ග තුන මානසිකාරය මනස සම්බන්ධ එකක්. මේ කබලීකාර ආහාරය තමයි මේ ආහාර පටික්කුල සංඥා කියන මාතෘකාවට එන්නේ. ඒ කියන්නේ අපි ගන්න ආහාරය අපි මුඛයෙන් ඇතුළට දාලා මේ කන ආහාරය කටට ගත් තැන ඉඳලා මේ දිවට කටට දාගත්ත තැන ඉඳලා කෙලවල මිශ්‍ර වෙලා ක්‍රමයෙන් පිළිකුල් සහගත තත්වයට පත්වන අන්දම නොනින් මෙනෙහි කරන්න ඕනේ. අපි මේ කටට දාගෙන ඒ කට ඇතුලේ කෙලවලින් මිශ්‍ර වෙලා හැපිලා මෙතැරිලා පොඩි වෙලා බඩට ගිහිල්ලා මේ උදරයේදී මේක වෙන්න තියෙන දේවල් විපර්යාස වෙලා පෝෂණීය කොටස් අරගෙන අනිත් පෝෂදායී නොවන කොටස් මල මාර්ගයෙන් පිට කරනවා තැන දක්වා. ඉතින් ඒව මෙනෙහි කරන්න ඕනේ ආහාර පටික්කුල සංඥාව. ආහාරේ පිළිකුල් බව මෙනෙහි කරන්න. මෙන්න මේ අන්දමින් නුවණින් සලකා බලන්න ඕනේ. එතකොට මෙන්න මේක භාවනාවක් විදියට මෙනෙහි කරන්න පුළුවන්. මේ ශරීරයේ තියෙන ඇත්ත ස්වභාවය තමයි මේ මෙනෙහි කරන්නේ. මේ බොරුවක් නෙමෙයි. ඇතැම් වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් මේක මොන පිළිකුල් සහගත ඇති වැඩක්ද? නමුත් මේකනේ ඇත්ත. ඔබ කවදාවත් කටින් කෑවට පස්සේ මල මාර්ගයෙන් මහා සුවඳක් හමාගෙන මේ වටේ පිටේ ඔක්කොම සුවඳ කරගෙන මල පහ වෙන්නේ නැහැ. මේ විදිහට අපිරිය ස්වභාවයෙන් පිළිකුල් ස්වභාවයම තමයි මේ ශරීරයේ තියෙන්නේ. මේක මෙනෙහි කරන්න ඕනේ. ඇත්ත මෙනෙහි කරන්න ඕනේ. පොරුවට නිකන් ඒ ගැන මෙනෙහි නොකරවෝ එහෙම නැත්නම් ඒ ගැන හිතන්නේ නැතුව හිටියා කියලා ඒකේ අවබෝධතාවයක් වෙන්නේ නැහැ. ඔබ මේව මෙනෙහි කරනකොට ඔබට ධර්මයේ වැටහෙන්න පටන් ගන්නවා මේක නේද මේ ශාරීරික ස්වභාවය. මේක නේද මේ අපේ ශාරීරියේ හැටි. මෙහෙම දෙයක් තියාගෙන ඇයි මම ද්වේෂ කරන්නේ? ඇයි මම කට්ටියත් එක්ක තරහින් ඉන්නේ? ඇයි මම කට්ටියට වෛර කරන්නේ? ඇයි මම කාම ගින්නෙන් තැවෙන්නේ මේ වගේ ශාරීරියක් තියා. අන්න එහෙම ධර්මය අවබෝධ කර ගැනීමට මේ භාවනාවක් විදිහට වඩන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඊළඟ අන්තිම එක චතු ධාතුව පත්තාන. ඒ කියන්නේ මේ ධාතු මනසිකාරය. එහෙම නැත්නම් මේ ශරීරයේ තියෙන මේ ශරීර කොටස් පිළිබඳ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතුන් පිළිබඳව නැවත නැවත යෝනිසෝ මනසිකාරය නිවැරදි දැකීමෙන් බැලීම තමයි චතු ධාතුව පත්තාන කියලා කියන්නේ. මේ ධාතුන් පිළිබඳ මේ ශරීරයේ තියෙන අපේ මේ ශරීරය හැදිලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන ප්‍රධාන මේ මූල ධාතු හතරෙන් මේ සතර මහා භූත කියලා අපි මේවට කියන්නේ. මේ සතර මහා භූතෝලි සකච්ඡිත මේ ශරීරය පිළිබඳව අපේ පඨවි කොටස්, ආපෝ කොටස්, තේජෝ කොටස්, වායෝ කොටස් ආදී වශයෙන් මේව මෙනෙහි කරන්න ඕනේ. ඒතර මේ චතු ධාතව අවස්ථාන කියන්නේ එකක්. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන්නේ මේ ශරීරයේ කොටස්. එහෙම නැත්නම් මේ ශරීරය බෙදන්න පුළුවන් මේ සතර මහා භූතයන්ට. එතකොට මෙන්න මේ ධාතුන් පිළිබඳව සිහියෙන් මෙනෙහි කිරීම එක් භාවනාවක්. එතකොට ඔන්න ඔය විදිහට තමයි සමසතලිස් භාවනා ටික අපිට ඉවර කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔබට දැන් තේරෙන්න ඕනේ මෙන්න මේ 40 අපිට මෙනෙහි කරන්න තියෙනවා. ඒ වගේම අපි ඇහින් දැකලා මෙනෙහි කරන්නත් තියෙනවා. විවිධාකාරයෙන් භාවනා 40ක් විවිධ ක්‍රම වලින් බෙදිච්ච භාවනා ක්‍රම 40ක් තමයි තියෙන්නේ. එතකොට මේ භාවනා එක එක පුද්ගලයන්ට ඔබ අහලා තියෙනවා ඇති මේ චරිත ලක්ෂණ අනුව පුද්ගලයෝ බෙදෙනවා. රාග චරිත, දේශ චරිත, මෝහ චරිත, විතක්ක චරිත ආදී චරිත 6ක් අනුව මේ පුද්ගලයා බෙදීමකට ලක් කරනවා. එතකොට අන්නේ චරිතවලට ගැළපෙන ආකාරයට තමයි මේ භාවනාවන් දේශනා කළා. එහෙම නැත්නම් භාවනාවන් දෙන්න පුළුවන්කම තියෙනවා. රාග චරිතයක් ගත්තොත් රාග චරිතයට දෙන්න පුළුවන් දසාසුබ කායගත සති භාවන.
ද්වේෂ චරිතයක් ගත්තොත් ද්වේෂ චරිතයට දෙන්න පුළුවන් සතර බ්‍රහ්ම විහරණ. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වගේ. එතකොට එයා ද්වේෂය කරන එකට තරහ වෙන නිසා එයාට දෙනවා මෙත්තාව කරුණා මුදිතා කියන සතර බ්‍රහ්ම විහරණ වඩන්න. එහෙම නැත්නම් වර්ණ කසින තරහ යන අයට වර්ණ කසිනක් දෙන්න පුළුවන්. ඒ වගේ මෝහ චරිත, විතක්ක චරිත කියන මේ දෙකට ආනාපාන සතිය දෙන්න පුළුවන්. මෝහ චරිත කියලා කියන්නේ මෝහ චරිත සහ විතර්ක කියන්නේ තර්ක කරන විතරම. ඒ වගේ චරිත වලට. එතකොට ඒ වගේ චරිත වලට මේ දසාසුබ මේ වගේ ඒව දුන්නට පස්සේ ඒවත් එක්ක තර්ක කරන්න, විතර්ක තර්ක කරන්න තමයි. ඇයි මෙහෙම කරන්නේ? මෙහෙම කරන්න ඕනේ. මෙහෙම කරා මෙහෙම වෙන්න පුළුවන්. ඒ නිසා එයාට තර්ක කරන්න අවශ්‍ය නැති ආනාපාන සති වගේ භාවනාවක් දීලා බලනවා. එයාගේ හිත සකස් කරගන්න. ඒතර මෝහ චරිත, විතක්ක චරිත වලට ආනාපාන සති භාවනාව දෙන්න පුළුවන්. ඒ වගේම සද්ධා චරිත. සද්ධා චරිත වලට බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති, දේවතානුස්සති වගේ මේ භාවනාවන් දෙන්න පුළුවන්. ඒ වගේම තමයි බුද්ධි චරිත වලට මරණානුස්සති, උපසමානුස්සති, ආහාර පටික්කුල සංඥා, ධාතු මනසිකාරය වගේ බුද්ධි චරිත වලට දෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට චරිත අනුවත් මේ සමතත්ලිස් කර්මස්ථාන බෙදලා දක්වන්න අපිට පුළුවන්. අපි ඊළඟට බලමු. මේ පාඩමේ අපි අවසාන ටිකට දැන් මේ ඉන්නේ සමත භාවනාවෙන් අයත් කමඨහන් සියල්ල වර්ග තුනකට බෙදන්න පුළුවන්. මේ කමඨහන් එහෙම නැත්නම් මේ 40 වර්ග තුනකට බෙදන්න පුළුවන්. ඔන්න බලන්න මේ වර්ග තුන. ස්වාභාවික ද්‍රව්‍යයක් හෝ වර්ණයක් අරමුණු කරගෙන කරන භාවනාව. ඒ වගේම ශාරීරික ද්‍රව්‍යයක් අරමුණු කරගෙන කරන භාවනාව. අනිත් එක යහපත් වූ සංවේදී සිතුවිලි අරමුණු කරගෙන කරන භාවනාව. බලමු. ස්වාභාවික ද්‍රව්‍යයක් හෝ වර්ණයක් අරමුණු කරන භාවනාව. එක ඔන්න ස්වාභාවික ද්‍රව්‍යයක් හෝ වර්ණයක් අරමුණු කරගෙන කරන භාවනා කරන්න පුළුවන් දස කසින. කසින 10ම පුළුවන් ඒකට. ඒක ස්වාභාවික ද්‍රව්‍යයක්. එහෙම නැත්නම් වර්ණයක්. ඒ අරමුණු කරගෙන භාවනා කරන්න පුළුවන්. ඒක ශාරීරික ද්‍රව්‍යයක්. ශරීරයේ තියෙන දෙයක්. මොනවද? ආනාපාන සති හුස්ම. ශරීරයේ තියෙන දෙයක්. දසාසුබ. ශරීරයේ දිහා බලන. මරණානුස්සති. මරණය මෙනෙහි කිරීම. මලමිනිය ඇටසැකිලි ආදී කායගත සති. කේසාලෝමා නකා දන්තා. කායේ තියෙන අසුබ දේවල් මේ වගේ ශරීරයේ තියෙන දේවල් දිහා බලලා භාවනාවක් අපිට කරගන්න පුළුවන්. මේ 40 කරන්න පුළුවන් අවස්ථා තුනක් මේ තියෙනවා. අනිත් එක තමයි යහපත් වූ සංවේදී සිතුවිලි. අපි කරපු යහපත් සිතුවිලි අරමුණු කරගෙනත් මේ භාවනාව කරන්න පුළුවන්. මොකද්ද? බුද්ධානුස්සති, යහපත් සිතුවිල්ලක්, ධම්මානුස්සති, යහපත් සිතුවිල්ලක්, සංඝානුස්සති, යහපත් සිතුවිල්ලක්, සීලානුස්සති, යහපත් සිතුවිල්ලක්, ඡාගානුස්සති, යහපත් සිතුවිල්ලක්, දේවතානුස්සති, උපසමානුස්සති, අප්පමඤ්ඤ එහෙම නැත්නම් මෙත්තා කරුණා මුදිතා මේවා යහපත් සිතුවිලි අරමුණු කරගෙන භාවනාව කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ අපි සාකච්ඡා කළේ කමඨහන් 40 කොටස් 3කට බෙදන්න පුළුවන් තවල. මොනවද? ස්වාභාවික ද්‍රව්‍ය අරමුණු කරගෙන කරන භාවනා විදියට මේ 40න් කීපයක් යනවා. අනිත් එක ශාරීරික ද්‍රව්‍ය ශාරීරික දේවල් අරමුණු කරගෙන කරන භාවනාවක් විදියට තව ඒ 40න් කොටස් කීපයක් වෙනම පැත්තකට යනවා. ඒ වගේම තමයි සිතුවිලි අරමුණු කරගෙන කරන භාවනා විදියට මේ 40න් තව කොටස් ටිකක් බෙදලා යනවා. ඒතකොට දැන් ඔබට වැටහෙන්නේ නැති. මෙන්න මේ 40 තමයි සම 40 කර්මස්ථාන කියලා කියන්නේ. අපි මේ බොහොම කෙටියෙන් සාකච්ඡා කළ මේ පාඩමට අදාළව මේ කමඨහන් ටික ඉගෙන ගත්තට පස්සේ සමත භාවනාවට අදාළ කමඨහන් 40ම මේ තුල ඇතුළත් වෙනවා. මේ තුලින් ඔබේ මෙලොව ජීවිතය වගේම ඔබේ අධ්‍යාපනික ජීවිත සාර්ථක කරගන්නත් මේ භාවනා යොදා ගන්න පුළුවන්. දස කසින වගේ දේවල් ආනාපාන සතිය බොහොම වැදගත්. ඉතින් ඒ තුලින් ඔබේ අධ්‍යාපනයේ ජීවිතය සකස් කර ගන්නවා වගේම ආධ්‍යාත්මික ජීවිතයත් මෙලොව ජීවිතයත් යහපත් වෙන්න මේ භාවනා ක්‍රම හේතු වෙනවා. මේ ඕනෑම භාවනාවක් ඔබේ ජීවිතය සකස් කර ගැනීමටමයි ඔබේ යහපත සඳහාමයි. ඔබට තරහ එනවා නම් ඒ තරහ නැතිවීම සඳහාමයි. ඔබට ද්වේෂය එනවා නම් ඒ ද්වේෂය නැතිවීම සඳහාමයි. ඔබට කවුරු හරි දැක්කට පස්සේ කේන්තියක් වෛරයක් ඇති වෙනවා නම් ඒ වෛරය නැතිවීම සඳහාමයි. ඔබ ඉවසීම නැත්නම් ඒ ඉවසීම නැති කර ගැනීම සඳහාමයි. ඔබට කාගේ හරි සැපතක් දැක්කට පස්සේ ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා නම් ඒ ඊර්ෂ්‍යාව නැති කර ගැනීම සඳහාමයි. එම නිසා මේ කමඨහන් 40ම ඔබ ළඟ තියෙන අප ළඟ තියෙන අයහපත් දේවල් නැති කර ගැනීම සඳහාම අපිට ප්‍රයෝජනවත් වන කමඨහන්. ඉතින් අපි අවසාන වශයෙන් මේක බලමු. අවසාන වශයෙන් ගත්තට පස්සේ දස කසින හා දස අසුබ පළමු කොට ඇසින් බලා මෙනෙහි කරන්න ඕන දේවල් ටිකක්. දස අසුබයි දස කසිනයි. ඒවා ඇසින් බලන්නේ. අපි මුලිනුත් කතා කළා. දස කසින ඒ 10ම ඇසින් බලන්නේ දස අසුබ මලමිනියක කොටස් 10කට බෙදලා ඒකත් ඇසින් බලලා මේ භාවනා කරන්න පුළුවන්. අනිත් එක තමයි ආනාපාන සතිය. දිගටම ස්පර්ශය ආරම්භ කරගන්න. ඒ කියන්නේ ආනාපාන සතියෙන් කරන්නේ අපේ උස්ම ශරීරයෙන් පිට වෙන ආකාරය, ශරීරයෙන් ඇතුළට යන ආකාරය මෙනෙහි කරන එක. එතකොට නාසිකාග්‍රය අග වදින උස්ම රැල්ල පිළිබඳව මෙනෙහි කරන එක.
ස්පර්ශය පිළිබඳව අපේ ශරීරයේම තියෙන හුස්ම අරගෙන අපි ඒක ආනාපාන සතිය ප්‍රයෝජනයට ගන්නවා. එතකොට ඉතිරි භාවනා 19. ඒතර 19 කියන්නේ මොකද්ද? මෙතන දස කසින දස අසුබ. එතන 20යි. ආනාපාන සතිය 21යි. නේද? එතකොට ඉතිරි භාවනා 19. 21ට 19ක් එකතු කරාම 40යි. සංඥාවක් අන්න මේ දස අසුබත් දස කසිනත් නැත් සහ ආනාපාන සතියත් එක පැත්තකට දාලා ඉතිරි භාවනා 19ම සංඥාව දිගටම සිතේ පවත්වා ගැනීම සිත දියුණු කර ගැනීමට යොදා ගන්නවා. අන්න එතකොට ඊටු 19ම එතකොට දස කසින දස අසුබ වලින් කරන්නේ ඇහෙන් අරගෙන අපේ හිත තැම්පත් කරන්න බලනවා. ආනාපාන සතියෙන් අපේ ශරීරයෙන් අරගන්න හුස්ම ස්පර්ශයෙන් අපේ හිත සකස් කරන්න බලනවා. ඉතිරි භාවනා 49න් ඉතිරි 19ම සංඥාවක්. ඒ කියන්නේ අපේ හිතේ පවතින යහපත් සිතුවිල්ල කරමුණු කරගෙන බුදු ගුණ වෙන්න පුළුවන්, දහම් ගුණ වෙන්න පුළුවන්, සංඝ ගුණ වෙන්න පුළුවන්, බුද්ධ ත්‍යාගානුස්සති වෙන්න පුළුවන්, දේවතානුස්සති, උපසමානුස්සති. මෙන්න මේ අරමුණු මෙනෙහි කරගෙන හිතින් හිතලා හිතින් සිහිපත් කරලා කරන භාවනාව තමයි භාවනා 19ක් තියෙනවා. එතකොට ඔන්න මේ විදිහට තමයි අපි අද මේ පාඩම අපි අවසන් කරන්නේ. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේ පාඩම මතක තියාගන්න. මේක ඔබේ විභාග ජීවිතය සාර්ථක කර ගැනීමට යොදා ගන්න ගමන් ඔබේ දිනදා ජීවිත සාර්ථක කර ගැනීමට මේ පාඩම ඔබට හේතුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.